ආයුබෝවන් මාප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිත්‍රියනි අද සිට සතියේ සෑම ඉරිදා දිනකම මා ඔබ හමුවන්නේ ජයශ්‍රී ගුවන්විදුලියේ කෙලිබිම සතියේ ක්‍රීඩා විචාරය වැඩසටහනින්. ඒ අනුව සෑම සතියකම ඉරිදා දවසේ මා ඔබ හමුවනවා ජයශ්‍රී ගුවන්විදුලියෙන්. ගෙවී යන සතියේ ක්‍රීඩා පිටියේ සිදුවන විශේෂිත සිදුවීම් ඒ වගේම වාර්තා සහ ක්‍රීඩකින්ගේ දස්කම් පිළිබඳව සහ ක්‍රීඩා පිටියේ ගැටලු පිළිබඳව සමාලෝචනයක් ගෙනෙන්නට කෙලිබිම සතියේ ක්‍රීඩා විචාරයෙන් මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කෙලිබිම සතියේ ක්‍රීඩා විචාරයේ උණුසුම අත්විඳින්නට ඔබත් සෑම ඉරිදා දිනකම ජයශ්‍රී ගුවන්විදුලිය වටා එක්රොක් වන්න. මා කැමති අද කෙලිබිම සතියේ ක්‍රීඩා විචාරය මංගල වැඩසටහනින් ඔබේ මතකය අවදි කරන්නට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා අවසන් වූ එක්දින සහ 2020 ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව. එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවා 2-1 ජයක් වාර්තා කළා. පළමු තරඟ දෙකේදී අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වෙනි එක්දින තරඟයේදී ඉන්දියාවට එරෙහිව ප්‍රබල සටනක් ලබා දෙමින් ජය වාර්තා කළා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මැද පෙළ පිතිකරුවන් පෙන් වූ අසාර්ථකත්වය මෙම තරඟ දෙක පරාජය කෙරෙහි බලපෑවා. කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරත්, වනිදු හසරංග, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු සහ මිනෝද් බහනුක වැනි ක්‍රීඩකයින් මෙම තරඟාවලියේදී යම් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම සතුටට කරුණක්. මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ පැවති 2020 ක්‍රිකට් තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදවා 2-1 ජයක් වාර්තා කළා. එම තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතාමත් සටන්කාමීව ඉන්දිය කණ්ඩායමට එරෙහිව තරඟ වැදුණු ආකාරය ප්‍රශංසනීයයි. කෙසේ වෙතත් ඊට පෙර ආතුව පැවති එංගලන්ත සංචාරය නම් අසාර්ථක සංචාරයක් බවට පත් වුණා. එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් එක්දින තරඟාවලිය 2-0 වශයෙන් පරාජයට පත් වුණා. ඒ වගේම 2020 තරඟාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණේ 3-0ක පරාජයක්. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අත්දැකීම් මද බව මොනවට ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයින්ගෙන් බහුතරයක්ම නවක ක්‍රීඩකයින් වුණා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දිය කණ්ඩායමේ දක්නට ලැබුණේ වැඩි හරියක් නවක ක්‍රීඩකයින්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අතරින් කැපී පෙනුනේ නායක ශිඛර් ධවන්, භුවනේශ්වර් කුමාර්, හාඩික් පාණ්ඩයා, මනීෂ් පාණ්ඩේ, නවදීප් සයිනි, යුස්වේන්ද්‍ර චාල්ස් සහ කුල්දීප් යදව් වැනි ක්‍රීඩකයින් පමණයි. විශේෂයෙන් දෙව්දත් පඩික්කල්, වරුන් චක්‍රවර්ති, ඉෂාන් කිෂන්, රාහුල් චහර්, චේතන් සකාරියා, නිතීෂ් රාණා, ක්‍රිෂ්ණප්පා ගෞතම් සහ දීපක් චහර් වැනි නවක ක්‍රීඩකයින් රැසක් එම ඉන්දිය කණ්ඩායමට ඇතුළත් වුණා. ඉන්දිය කණ්ඩායමේ සිටි ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් ඒ වන විට එංගලන්තයේ සංචාරයක යෙදලයි හිටියේ. විශේෂයෙන් නායක විරාට් කෝලි, රෝහිත් ශර්මා, ඒ වගේම ඉෂාන් ශර්මා ඉන්දිය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ නෑ. දැන් ශ්‍රී ලංකාව හමුවේ තියෙන ප්‍රබලතම අභියෝගය තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් සැප්තැම්බර් 2 වෙනිදා ප්‍රථම ජගත් එක්දින තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. සැප්තැම්බර් 2, 4 සහ 7 යන දිනවල තමයි ජගත් එක්දින තරඟ තුන පැවැත්වෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් 10, 12 සහ 14 යන දිනවල ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 2020 තරඟ තුන පැවැත්වෙනවා. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ ටෙම්බා බවුමා, ඒ වගේම ජූනියර් ඩලා, බියුරන් හෙන්රික්ස්, රීසා හෙන්රික්ස්, හෙයින්රිච් ක්ලාසෙන්, ජෝර්ජ් ලින්ඩේ, ජැනිමන් මලාන්, කේෂව් මහරාජ්, එයිඩන් මාක්‍රම්,
වියන් මුල්ඩර්, ඇන්රිච් නොට්ජේ, ඇන්ඩිල් ෆිලුකායෝ, ඩුවෙන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, ටැබ්‍රයිස් ශම්සි, රැසි වැන්ඩ ඩුසේන්, කයිල් වෙරියෙන් සහ ලිසාඩ් විලියම්ස් දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. මීට අමතරව 2020 තරඟ තුන සඳහා ක්වින්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර්, ලුංගි නජිඩි, සිසෙන්ඩා මගාලා සහ B42 වැනි ක්‍රීඩකයින් එක්වනවා ඇති. ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තරඟාවලියත් 2020 තරඟාවලියත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලොකු අභියෝගයක්. විශේෂයෙන් මේ වන විට ICC ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව එක්දින තරඟවලදී සිටින්නේ 9 වෙනි ස්ථානයේ. 2020 තරඟවලින් සිටින්නේත් 9 වෙනි ස්ථානයේ. ICC වර්ගීකරණය අනුව ටෙස්ට් වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 8 වෙනි ස්ථානයේ. ඒත් එක්කම මතක් කළ යුතු දෙයක් තමයි තවත් මාසයකින් පමණ ඔක්තෝබර් නොවැම්බර් වගේ කාල සමයේදී එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේදී මීළඟ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනවා. විශේෂයෙන් එම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුසුකම් ලැබීමේ මට්ටමේ සිටින්නේ. නමුත් බලවත් විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකාවට මෙම තරඟාවලියට ක්‍රීඩා කරන්නට වරම් ලැබේවි කියලා. මේ පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේදී, ඩුබායි, අබුඩායි, සාජා සහ මස්කට් යන නගරවලදී. ඉතින් මේ තරඟාවලියත් ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් වෙනවා. එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ තනතිරු විශේෂයෙන් නම් දරා තිබෙන්නේ පිතිකරුවන්ට පාරාදීසයක් හැටියටයි. ඒ නිසා මේ තරඟාවලියේදී පිතිකරුවන්ගේ කාර්යභාරය ශ්‍රී ලංකා පිළට අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි 2024 මීළඟ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනවා. ඒ සඳහා සුදුසුකම් ලැබීමේ තරඟවලදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිටින්නේ 11 වෙනි ස්ථානයේ. ඒ නිසා ජගත් එක්දින තරඟවලදී ශ්‍රී ලංකාව පිළට විශේෂිත දස්කම් පාන්නට සිදු වී තිබෙනවා මෙම තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා. මුල් කණ්ඩායම් 8ට පැමිණීමට නම් ශ්‍රී ලංකාව ජයග්‍රහණ රැසක් වාර්තා කළ යුතුව තිබෙනවා. ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී විශේෂයෙන්ම මේ වන විට ජගත් ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර ආරම්භ වෙලා තියෙනවා. ඒ එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් මේ අවසන් වන්නේ 2023 මාර්තු මාසයේදී. ඉතින් මෙම තරඟාවලියත් ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද පළමු ජගත් ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ ඉතාමත්ම දුර්වල ආකාරයෙන්. ඉතින් ශ්‍රී ලංකාවට තරඟ රැසක් තිබෙනවා මේ කාල සමයේදී. ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 දක්වා ටෙස්ට් තරඟ 13කට පමණ ක්‍රීඩා කරන්නට අවස්ථාව තිබෙනවා. එම ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට විශේෂිත දස්කම් අතරට එන්නට සිදු වී තිබෙනවා. අන්න ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී ටෙස්ට් තරඟවලටත් ඒ වගේම ජගත් එක්දින තරඟවලටත් ඒ වගේම 2020 තරඟවලටත් වඩාත්ම සුදුසු කණ්ඩායම් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මෙම දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ආතුව මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 2020 ආරාධිත ක්‍රිකට් තරඟාවලිය. මේ තරඟාවලිය අගෝස්තු 12 වෙනිදා ආරම්භ වී 24 වෙනිදා පල්ලකැලේ ක්‍රීඩා පිටියේදී අවසන් වීමට නියමිතයි. විශේෂයෙන් ධනංජය සිල්වා නායකත්වයේ දරන SLC නිල් කණ්ඩායමත් ඒ වගේම දසුන් ශානක නායකත්වයේ දරන අලු කණ්ඩායමත් අශාන් ප්‍රියංජන් නායකත්වයේ දරන කොළ කණ්ඩායමත් දිනේෂ් චන්දිමාල් නායකත්වයේ දරන රතු කණ්ඩායමත් මෙම තරඟාවලියේදී තරඟ වදිනවා. එම තරඟාවලිය විශේෂයෙන් නවක ක්‍රීඩකීන්ට ඉතාමත්ම වැදගත්. මෙවන් තරඟාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අප ස්තුතිවන්ත වෙනවා. ජීවයයි සමගිය බලයයි ජයගෙන දෙන්නේ නිහතමානයයි ශූරතාවයන් අභිබවා යන්නේ අත් නොහරින උත්සාහයෙන් ඉදිරියටම යන්නේ හෙළනාලේ දහපිදු සුවඳයි අප
මනුසත් කුලයේ ජය පෙරදුම නොවේ අභියෝගයි ජයගන්නේ නෑ සංකා විශ්වාසය ශක්තියේ අධිෂ්ඨානය අරමුණේ වැටුණත් නැගිටිමු දරාගනිමින් දිවසීමෙන් අපි සැමදා හදවතින් කැපවෙමු උද්‍යෝගයෙන් ජය කරා විශ්මිත දස්කම් විස්කම් කිසි වෙකුට නොදැවිනි විනයෙන් හැතියාවෙන් සමකල් ඉදිරියෙන් අපි සිය දහසක එකම පැතුමය ඉටු කරලීම වටී ජයගෝසා මෙද සමග පිතුම් ලද සිංහ පැටව් අපි සිංහ ගර්ජනා නද පතුරා සිංහ දජය ලොව දෙවනා අභිමානය ශ්‍රී ලංකාවේ අපි යුද හමුදාවේ සැබලියෝ අපි ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ යුද පිටියත් ජයගත්තා ක්‍රීඩා පිටියේ නමරන්දා ICC ජාත්‍යන්තර පන්දුයවන්නන්ගේ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ අකිල ධනංජය මේ වන විට සිටින්නේ පන්දුයවන්නන් අතර දෙවැනි ස්ථානයේ. ඔහු ඉකුත් තරඟවලදී ඉතාමත්ම ඉහළින් පන්දු ඇවීමෙන් දස්කම් පෑවා. ඒ වගේම තමයි දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණ සිටීමත් සතුටට කරුණක්. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගේ ප්‍රශ්නයක් නෑ. දඟ පන්දු යවන්නන් අතර විශේෂයෙන් ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, රමේෂ් මෙන්ඩිස් වගේ පන්දු යවන්නන් වඩාත් කැපී පෙනෙනවා අකිල ධනංජය සමග. ඒ වගේම වේග පන්දු යවන්නෙකු හැටියට දුෂ්මන්ත චමීරට පැහැබර අනාගතයක් දක්නට ලැබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ ප්‍රශ්නය තමයි වහාම විසඳාගත යුතුව තිබෙන්නේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන සියලුම තරඟ 2020 සහ එක්දින තරඟ පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී දිවා රාත්‍රී සහ රාත්‍රී තරඟ හැටියට. මෙම තනතිල්ල ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ තනතිල්ල ඉතාමත්ම මන්දගාමීව තමයි ඉකුත් ඉන්දීය සංචාරයේදී දක්නට ලැබුණේ. නිසා මන්දගාමී තනතිරුවල විශේෂයෙන් වේග පන්දු යවන්නන්ට එතරම් කළ හැකි දෙයක් නැහැ. දඟ පන්දු යවන්නන්ට තමයි වඩාත්ම ප්‍රතිඵලදායක වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා පිළ තෝරා ගැනීමේදී දඟ පන්දු යවන්නන්ට ප්‍රධාන තැනක් දෙන බවට කිසිම සැකයක් නැහැ. මෙවන් මන්දගාමී තනතිරුවල පන්දුව වේගයෙන් ඇදී එන්නේ නැති නිසා පිතිකරුවන් ඉතාමත්ම කල්පනාකාරීව ප්‍රවේශමෙන්
ලකුණු අතරට පැමිණිය යුතුයි. විශේෂයෙන් මා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ භූමිකාව දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉතාමත් ශක්තිමත්ව ශ්‍රී ලංකාවට ලැබෙයි කියලා. ඒ වගේම මැද පෙළ පිතිකරුවන්ගේ කඩා වැටීම වහාම නතර කළ යුතුයි. ඒ නිසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග එක්ව නවක ක්‍රීඩකයින්ව නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියට සූදානම් කිරීම ජාතික තීරින් කමිටුවේ ප්‍රධාන වගකීමක්. ඒ වගේම ඉකුත් සතියක අවසන් වූ 2020 ඔලිම්පික් තරඟාවලිය පිළිබඳවත් ඔබේ මතකය අවදි කරන්නට මා කැමැතියි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වුණා. 30 දෙනෙක් පමණයි පරිශාදන මට්ටමට ළඟා වී සිටියේ. අනිත් ක්‍රීඩකයින් 6 දෙනාම වයිල්ඩ් කාඩ් ක්‍රමයට තමයි මෙවර ඔලිම්පික් තරඟාවලියට සහභාගී වුණේ. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ එකදු ක්‍රීඩකයෙක්වත් ක්‍රීඩිකාවක්වත් මීළඟ වටයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඔලිම්පික් තරඟාවලියකදී අවසන් වරට පදක්කමක් දිනාගත්තේ 2010 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී. 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ ලෝකඩ පදක්කමක් දිනාගත්තා. නමුත් එහි රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස් තහනම් ශාරීරික උත්තේජක ලබා ගැනීමේ වරදට හසුවීම නිසා ඇයට රිදී පදක්කම හිමි වුණා. සුසන්තිකා ජයසිංහගේ මේ විශිෂ්ට දස්කමින් පසුව ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනා ගන්නට වරම් ලැබී නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩා සංගමයටත් ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුවටත් ලොකු කාර්යභාරයක් මේ සඳහා සිදු කිරීමට ඇත්තටම සිදු වෙලා තියෙනවා. නමුත් ජාතික ඔලිම්පික් කමිටුවත් ඒ වගේම ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයත් තමන්ගේ ඒ කාර්යභාරය හරියට ඉටු කරනවාද කියන එක ප්‍රශ්නයක්. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ඇඳුමක්වත් ලබා දීමට තරම් අපේ රටේ ජාතික ඔලිම්පික් කමිටුව සමත් වුණේ නැහැ. රට මේ විදියට හැල්ලු කිරීම ඇත්තටම ඉතාම කනගාටුදායක කරුණක්. නිසා ජාතික ඔලිම්පික් කමිටුව මෙම වගකීමවත් ඉටු නොකිරීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය සහ කනගාටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත පුද කරනවා. ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට නම් දිගුකාලීන සැලැස්මක් පැහැදිලි ක්‍රමවත් සැලැස්මක් තිබිය යුතුමයි. එය ක්‍රීඩා අමාත්‍යාංශයේ සතු එක් වගකීමක්. නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයත් ජාතික ඔලිම්පික් කමිටුවත් අතර කිසිදු සම්බන්ධයක් හරිහැටි පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් තුළ හරියාකාර සැලැස්මක් තියෙනවා නම් වගකීමෙන් කටයුතු කරනවා නම් දිගුකාලීන සාර්ථක පදනමක් මත අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් තරඟාවලියක් සඳහා සූදානම් කරන්නට හැකියාව තියෙනවා. නමුත් ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය මෙම වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීම පසුගිය කාලයේ පුරාවට අපට දක්නට ලැබුණා. අද වැඩසටහන අවසන් කරන්නට පෙර ආතුව මා තෝරාගත්තා මේ වන විට ජගත් ටෙස්ට් ක්‍රිකට් බිමේ විශිෂ්ට දස්කම් පාන ඉන්දීය ක්‍රීඩකයෙක් පිළිබඳව කෙටි සටහනක් ඔබ හමුවේ තබන්නට. ඒ තමයි ඉන්දිය පිලේ ආරම්භක පිතිකරු කන්නූර් ලෝකේෂ් රාහුල්. ලෝකේෂ් රාහුල් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට අසීමිතව ආදරය කළ ක්‍රීඩකයෙක්. අධ්‍යාපනයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට හිත ඇදී ගිය ලෝකේෂ් රාහුල් මේ නිසාම ගෙදරින් දෙමව්පියන්ගෙන් ඇතිතරම් බැනුම් ඇහුවා. ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම අම්මයි තාත්තයි දෙදෙනාම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්. ඒ නිසාම ඔවුන්ගේ එකම හීනය උනේ තම පුතාට ඉතාමත්ම ඉහළින් අධ්‍යාපනය ලබා දීම. කෙසේ වෙතත් රාහුල්ගේ එකම හීනය උනේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම. ඒ නිසා වයස අවුරුදු 10ක් වන විට මේ ක්‍රීඩකයා ක්‍රිකට් පිත්ත අතට ගත්තා. 2014-2015 බෝඩ ගවස්කා ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟ දෙකින්ම ඉන්දියාව අන්ත පරාජයක් ලැබුවා. එහෙත් තුන්වෙනි තරඟය ජය පරාජයකින් තොරව අවසන් කරන්නට ඉන්දිය කණ්ඩායමට වරම් ලැබුණා.
එම තරගයේදී මොරලි විජේ සමග සහායක ආරම්භක පිතිකරුවා හැටියට පිටියට ආවේ ලෝකේෂ් රාහුල්. එහිදී ඔහු ප්‍රථම ටෙස්ට් ශතකය ලබා ගන්නට සමත් වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින්. මිකෙල් ස්ටාර්ක්, හැසල්වුඩ්, රයන් හැරිස්, ෂේන් වොට්සන් සහ නේතන් ලයන් වැනි ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ඉතාමත්ම සාර්ථකව මුහුණ දෙමින් ලෝකේෂ් රාහුල් සිය ප්‍රථම ටෙස්ට් ශතකය එදා රැස් කළා. ඉන් අනතුරුව ඔහුගේ දස්කම් නිසාම එක්දින සහ 2020 තරඟවලටත් ඔහුට අවස්ථාව හිමි වුණා. පළමු එක්දින තරඟයේදීම සිම්බාබ්වේ පිලට හෙරෙයිව ශතකයක් වාර්තා කරන්නට ලෝකේෂ් රාහුල් සමත් වුණා. එහෙත් මේ වන විට ටෙස්ට් පිටියේ ඔහුගේ ආරම්භක පිතිකරු භූමිකාව යම් ප්‍රශ්නාර්ථයකට ලක් වෙලයි තිබුණේ. 2018 දී ඔහුට ටෙස්ට් පිතිකරු ස්ථානය ඉන්දිය පිලේ අහිමි වුණා. මේ නිසාම ඇත්තටම ඔහුට වැඩි අවධානයක් දක්වන්නට සිදු වුණා ටෙස්ට් පිතිකරුවෙකු හැටියට යලිත් කණ්ඩායමට එන්නට. ඒ අනුව මේ කර්ණාටක තරුණයාට අවාසනාවකට මෙන් ඉකුත් ප්‍රථම ටෙස්ට් ලෝකශූරතා තරඟාවලියේ අවසාන මහ තරඟයට ක්‍රීඩා කරන්නට වරම් ලැබුණේ නැහැ. එහෙත් ඔහුට ඉන්දියාව සහ එංගලන්තය අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා යලිත් කැඳවීමක් ලැබුණා. ඒ වසර 2.5කට පමණ පසුව. පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්තයට එරෙහිව ඔහුට අවස්ථාව ලැබුණේ මයිනක් අයර්වාල් ආබාධයට ලක්වීම නිසා. ඔහු එම තරඟයේදී අලංකාර ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 84ක් ලබා ගත්තා. ඉන්දියාව සහ එංගලන්තය අතර මේ දිනවල පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේදී පළමුවෙනිමේදී ඔහු අගනා ශතකයක් රැස් කළා. මේ සුපිරි ආරම්භක පිතිකරුවා ලෝකේෂ් රාහුල් ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ප්‍රථම ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරඟයට ක්‍රීඩා කළා නම් ඉන්දියාවට ටෙස්ට් ශූරතාවලියේ කුසලානය දිනා ගන්නට පවා ඉඩකඩක් තිබුණු බවයි ජගත් විචාරකයින් පවසන්නේ. ලෝකේෂ් රාහුල්ට පැහැබර අනාගතයක් තිබෙන බව ඉන්දිය විචාරකයින් පවසනවා. එහෙමනම් මා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිත්‍රයනි, අදට ජයශ්‍රී ගුවන් විදුලියේ කෙලිබිම සතියේ ක්‍රීඩා විචාරයෙන් සමුගන්නට කාලය ඇවිදින්. යලිත් ලබන ඉරිදාත් මෙවන් වූ විචාරයකින් ඔබ හමුවන්නට මා බලාපොරොත්තු වෙනවා. මම ඔබේ හිතවත් සරත් ජයසිංහ. යලිත් ලබන සතියේත් හමු වෙනතුරු ප්‍රාර්ථනා කරනවා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියන් සැමටම ජය සතුට. කෙලිබිම සතියේ විචාරය. He's off his size and he's smashed him down the ground. What a player. කෙවි යන සතියේ ක්‍රීඩා පිටිය. Winning together, striving together. දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තුලනාත්මක සමාලෝචනය. ප්‍රවීණ ක්‍රීඩා විචාරක සරත් ජයසිංහ සමගින් සෑම ඉරිදා දිනකම සවස 5ට ජයශ්‍රී රේඩියෝ වෙතින් බලාපොරොත්තු වන්න. Oh, he's